දේශනා මාතෘකාව බවට පත් කරගෙන තියෙන මුගපක්ක ජාතක කතාවේ 6 වෙනි දේශනාව හැටියට මේ ධර්ම දේශනාව සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතනි මේ දේශනාව තුළ විශේෂයෙන්ම මේ මිත්‍රද්‍රෝහී කර්මය පිළිබඳව අපි යම් යම් ප්‍රමාණයකින් කරුණු ටිකක් සාකච්ඡා කරන්න යෙදුණා. මිත්තානිසංස කියන සූත්‍ර දේශනාව පිරිත් පොතේ සංග්‍රහ වුණේ මේ ජාතක කතාව ඇසුරු කරගෙනයි කියලා සිහිපත් කළා. මිතුරන්ගේ ගුණ කියන මේ ගාථා 10ක් මෙතන සඳහන් වෙනවා. 10 වෙනි ගාථාව තමයි අපි අද සාකච්ඡා කරමින් දේශනාව ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. විරෝල්හ මූල සන්තානං නිග්‍රෝධමිව මාළුතෝ අමිත්තානප්පසහන්ති යෝමිත්තානං නදූපති. මෙතන සඳහන් කළා යමෙක් මිතුරන්ට ද්‍රෝහිකම් නොකෙරේද ඔහු මනාව තරව වැඩුණ නුග ගහක් වගේ කියලා. නිග්‍රෝධ කියලා කිව්වේ නුග ගහට. මනාව කැලෑවේ වැඩිච්ච නුග ගහ කිසිම වාතයකට සොලවන්න පුළුවන් කමක් නැහැ. හොඳට වැඩිලා අතු හැම පැත්තටම වැවිලා ඒ අතු වලිනුත් මුල් ඇවිල්ලා ගහේ මුල් කඳයි අතු වලින් ආපු මුල් වලුනුයි මහ පොළොව හැම තැනින්ම අල්ලගෙන ඉන්නේ. ඒ නිසා කිසිම හුළඟකට ඒ මහ නුග ගහ පෙරලන එක ලේසි නෑ, පෙරලන්න බෑ කියලා සඳහන් කරනවා. අන්න ඒ වාගේ තමයි යම් කෙනෙක් මිත්‍රද්‍රෝහී කර්මය කරලා නැත්තම් ඔහුව මැඩලන්න සමත් කෙනෙකුත් මේ ලෝකේ නෑ කියලා සඳහන් කරනවා. ඔහු පරාජය කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඔහු ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් නෑ. ඔහු අභිභවනය කරන්න කෙනෙක් නෑ. මේ විදිහට කරුණු සඳහන් කරාම පින්නතුනි මේ මිත්‍රද්‍රෝහී කර්මයේ එක තැනක සඳහන් කරනවා මිත්‍රයා කියලා සඳහන් කරාම හැබෑම මිත්‍රයා කවුද කියලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිළිබඳව අපි කරුණු සඳහන් කළා. ඊළඟට ඉන්නේ Tamanට වැඩ කැමති කල්යාණ මිත්‍රයෝ. අම්මගේ තාත්තගේ ඉඳලා. මේ කාරණාව හරියටම විස්තර කරන්න ගත්තොත් අම්මා තාත්තත් මිත්‍ර කියන ගණයට අන්තර්ගතද නැද්ද කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන කතා කරන ගණයේ මිත්‍ර ගණයට එකතු වෙනවා නම් සුගතියට යන්න පාර හදන දෙමව්පියෝ ගැනයි මෙතන කතා කරන්නේ. මව්පියෝ කියලා කියන්නේ දරුවන්ටම හිත ඇති, දරුවන්ගේම යහපත ප්‍රාර්ථනා කරන, දරුවන් වෙනුවෙන්ම වෙහෙසෙන පිරිසක්. නමුත් ඒ වෙහෙසීම ඒ දරුවන්ගේ සුගතියට නෙවෙයි නම් එතන හැබෑම මිත්‍රත්වයක් නැති බවයි සඳහන් කරන්නේ. එහෙමනම් අපි ගැන කල්පනා කරලා බැලුවොත් වර්තමානයේ අපි දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කියලා ඒ අයට අධ්‍යාපනය ලබලා දෙන්න බොහෝම වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ අය සමාජයේ උසස් තැනකට ගෙනියන්න කියලා රෑ දවල් නැතුව මහන්සි වෙනවා. නමුත් පින්නතුනි ඒ අධ්‍යාපන ඥාණයෙන් පොහොසත් කරන්න උත්සාහ කරන තරම් ආධ්‍යාත්මික ගුණයෙන් ආගමික දැනුමින් පොහොසත් කරන්න උත්සාහ නොකළ බව සමාජයේ පුරාම බලහම පේනවා. පුදුමාකාර ධර්මහීනතාවයක් තියෙන නිසා දවසින් දවස අපරාධ වැඩි වෙනවා. දුර්ගුණ පැතිරෙනවා. වංචාව, දූෂණය, භීෂණය හැම තැනම පැතිරෙනවා. ඒ ගුණ දන්නේ නැති නිසා. මනාව ගුණෙහි පිහිටලා තිබුණා නම්, කර්මය සහ ඵලය පිළිබඳව කියලා දීලා තිබුණා නම් අකුසලයට බය වෙනවා.
මරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබනවා. සසර දුක පිළිබඳව දැනගන්නවා. මරණයට විරුද්ධව කටයුතු කරන්න ඔවුන් අදහසක් ඇති කරගන්නවා. මරණයට විරුද්ධව කටයුතු කරනවා කියල කියහම අපිට මෙහෙම ඉඳගෙන කවදාවත් මරණයට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑ. මරණයට විරුද්ධ වුණානං ඒ මහරහතන් වහන්සේ. මේ ජීවිතයේ දම් දවසක මැරෙන බව ඇත්ත. හැබැයි ආය මැරෙන්ඩ කොතනවත් උපදින්නේ නෑ. එහනම් අපි දුවා දරුවන් ඒ ගුණධර්මයෙන් පෝෂණය කළාද. මිත්‍රයා එක එක වේශයෙන් ඉන්න පුළුවන්. පිනතින මෙතන මිත්‍රයා කියල සඳහන් කරන්නේ හිතවත්කම කියලා මත් පැන් වීදුරුවක් ගෙනල්ල දෙනවන එයා මිත්‍රයා කියල ගණන් ගන්නේ නෑ. හිතවත්කම නිසා යාළුවා බලන්ඩයනකට අරගනයන්නේ මත්වතුර බෝතලයක් නම් එයා මිත්‍රයෙක් බවට පත්වෙන්නේ නෑ. හිතවත් කියලා බෝග විනාශ වෙන මුකයන්ට ඇදලදානවන එයා මිත්‍රයෙක් බවට පත්වෙන්නේ නෑ. හිතවත්කම කියලා හිතාගෙන තවත් නොෙක් දූෂණ භීෂණ කටයුතුවලට එක්ක යනවන නැත්තං වැරදි දේවල් සිද්ධ වෙන තැන්වලට කෙලෙස් විශේෂයෙන් උත්පාදනය වෙන තැන්වලට එක්කරගෙන යනවනං ඔහු මිත්‍රයෙක් බවට පත්වෙන්නේ. ආං ඒ නිසා සඳහන් කළා අඥ්ඥාන වූ මිත්‍රයාට වඩා ඥානවන්ත හතුරා හරි හොඳයි කියලා. අඥ්ඥාන මිතුරාට වඩා ඥානවත් හතුරා හරි හොඳයි. අඥ්ඥානය ඇසුරු කරන්න ගිහම් හරියට ජීවිතය වරදිනවා. මෙතෙන්ට දක්වන්න කියල සඳහන් කරනවා අනාතක පින්ඩික සිරිතුමාගේ 1,000ක් පිළිබඳව කතාව. අනාත පින්ඩික සිරිතුමාගේ 16ක් හිටිය. ඇයගේ අම්මා වයසයි. දවසක් අම්මා ඇයට සඳහන් කළා දුවේ මට මැස්සෝ කනවා කියලා. අම්ම ගැඟ පුරාම මැස්සෝ වහලා. මැස්සෝ එලවන්නන් කියලා දුව කරපු වැඩේ තමයි මෝල් ගහාරගෙන ඇවිල්ල මැස්සන්ට ගැහුවා. මැස්සෝ ගියා අම්ම මැරුණ. අඥ්ඥානයි. ආං එහෙම මිතුරු ඕනෙ නෑ කියල සඳහන් කළා. හතුරවුනත් ඥානවන්තයි නම් ඒ හතුරා මෝඩ මිතුරාට වඩා හොඳයි කියල සඳහන් කළා. මෙතන ඥානවන්ත හතුරෙක් කියල කියන්නේ. ධර්මය පිහිටලා කතා කළොත් ඥානවන්තයා කියලා කිය නැතිසරණ පන්සිල් තියෙන කෙනාට. ඔහු මගෙත් එක තරහයි තමා. නමුත් මගෙත් එක්ක තරහ නිසා මොනම හේතුවකින්වත් මං ප්‍රාණගහතයකට යොමු කරන්නේ නෑ. පන්සිල් උල්ලංඝනය කරන තැනට මම යොමු කරන්නේ නෑ. මට පාපයක් කරගණ්ඩ ඉඩ දෙන්නේ නෑ. එහෙම තැනකට මෙහෙයවන්නේ නැති නිසා ඔහු හොඳයි මෝඩ මිතුරාට වඩා කියල දේශනා කළා. මේ විදිහට භාගිතුන් වහන්සේ කරුණු දැක්වවා. එතකොට මිතුරෝ කියල සඳහන් කරහම අපි සඳහන් කලා මත් පැන් වීදුරුවක් දෙනවනං දුන් වැටියක් දෙනවනං රාත්‍රී සමාජ ශාලාවල එක් යනවනං අවේලාවේ වීති සංචාරයට යොදවනවනං නෘත්‍ය දර්ශනයට කැඳවනවනං ඔහු හැබෑම මිත්‍රයෙක් නෙවෙයි කියලා. මොකද ඒ කැඳවීම මිතුරාටත් නිරයට පාරහදන නිසා. ඊළඟට මේ මිතුරු වේශය ගැන තවත් කතා කළුත්. වර්තමානය අපේ තියෙන සමහර උත්සව. ඒ උත්සව වලට ගමේ අයට නෑදෑයන්ට ප්‍රදේශයට යාළුවන්ට හැමෝට ආරාධන කරනු. හැබැයි ඒ උත්සවේ ප්‍රධාන තැනක් ගන්නවා මද්‍රව්‍ය. එහෙමනම් ගෙදර එන්ඩ ආරාධනා කරලා මද්‍රව්‍ය වලින් සංග්‍රහ කරලා සුගතියට යන්ඩද අනුග්‍රහ කරලා තියෙන්නේ. දුගතියට යන්ඩත් අනුග්‍රහ කරලා කවදහරි මනුස්සලෝක ඉපදිච්ච හම පලිගණ්ඩ වගේ උම්මත්තකය වෙන්ඩත් අනුග්‍රහ කරලා. එතකොට මිත්‍ර ලීලාවෙන්ද අපිට ඒ උත්සවයට එන්ඩ කියල තියෙන්නේ.
සමහට මිතුරු වෙසක් ඇතත් මේ සංග්‍රහ කරන දේවල් නිසා මම කතා කරපු අයට වෙන්නේ හොඳක් නෙමෙයි නරකක්. එහෙනම් ඒ මෝඩ මිත්‍රයෝ පිරිසක්. එහෙම අයට වඩා ඥානවන්ත හතුර හොඳයි කිව්වේ ඒකයි. ඉතින් මේ කාරණා ඔස්සේ තව හුඟ දේවල් හුඟක් පැතිකඩවල් වලට හිතන්න සාකච්ඡා කරන්න පුළුවන්. වර්තමානයේ නම් ඇතැම් උත්සව නෙමෙයි සමහර වෙලාවට ගෙදර බණ පින්කමක් ඉවර වෙලත් තමන්ගේ කාර්යාලයෙන් ආපු අයට දුරින් බැහැරින් රැකියාව කරන තැනින් ආපු ඥාතීන්ට සංග්‍රහ කරන්නත් බණින් පස්සේ මත්ද්‍රව්‍ය තියෙනවා. දානෙ ගෙදර ස්වාමින් වහන්සේලා දාන වළඳලා වැඩියට පස්සේ ආපු ගියපු අයට සංග්‍රහ කරන්න මත්ද්‍රව්‍ය තියෙනවා. එහෙනම් හැම තැනම තියෙන්නේ මිත්‍ර ද්‍රෝහි බව මිසක් කලන මිතුරු බව නෙමෙයි. මේ බෝසතාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ හැබැවින්ම මිත්‍රයන්ට එරෙහි වෙච්චහම සංසාරේ මොනවද ලැබෙන විපාක? මිත්‍රයන්ට එරෙහි නොවිච්ච කෙනා සංසාරේ මොනතරම් බැබලෙනවද? ඒ බැබලෙනවා කියලා කීවේ කලින් ගාථාවක අපි කතා කළා අග්ගි යතා පජ්ජලති දේවතාව විරෝචති කියලා. එතන අග්ගි යතා පජ්ජලති ගින්න වාගේ බැබලෙනවා. ඒ සඳහන් කළේ මේ ශරීරයෙන් රැස් විහිදෙනවා කියන එක නෙමෙයි. ධනයෙන් පෝෂණය වෙලා ආශ්චර්යයෙන් පෝෂණය වෙලා බොහෝ දෙනාගේ ගරු බහුමානයට ලක් වෙලා අනුන්ගෙන් වැඳුම් ලබන කෙනෙක් බවට පත් වෙලා එහෙම බැබලෙනවා කියලායි සඳහන් කළේ. නැත්නම් කායික බැබලීමක් කියන්නේ එහෙම නෙමෙයි. පින්නතුනි මේ කරුණු ටික මේ විදිහට දක්වලා මහ බෝසතාණන් වහන්සේ සුනන්ද කියන රතාචාර්යයාට ධර්ම දේශනා කළත් සුනන්දට තවම විශ්වාස නැහැ මේ ඉන්නේ තේමිය කුමාරයා කියලා. ඒ නිසා සුනන්ද කල්පනා කළා රතයට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. මොකද අපේ රජුරුවන්ගේ පුතා 16 අවුරුද්දක් කොර වෙලා හිටපු කෙනෙක්. මෙහෙම එන්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. හැබැයි රතයට ගිහිල්ලා බලහමත් රතේ හිටියෙත් නැහැ. ඊට පස්සේ තමයි අඳුරගත්තේ මේ හැබෑවටම තේමියම තමයි කියලා. ඒ වෙලාවේ නම් රතාචාර්යා ළඟ වැටිලා වැඳගෙන ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට අනුකම්පා කරන්න. ගෙදර යන්න එන්න. ඔබතුමා ගෙදර ගියොත් මට බොහෝම තෑගි හම්බ වෙනවා. මට බොහොම ප්‍රශංසා හම්බ වෙනවා. මට ලොකු ගෞරවයක් ලැබෙනවා. නමුත් සඳහන් කළා බෝසතාණන් වහන්සේ ධාර්මික පැවැත්මක් නැති යම් රාජ්‍යයක් යම් තැනක තියෙනවා නම් සුනන්ද මම ඒකට කැමති නැහැ. ධාර්මික පැවැත්මක් නැති රාජ්‍යයක් තියෙනවා නම් මම ඒකට කැමති නැහැ. එහෙනම් ධාර්මික පැවැත්මක් ඇති රාජ්‍යයක් හොයන්න හරි අමාරුයි. එහෙම රාජ්‍ය කාල නොතිබුණා නෙමෙයි එහෙම රාජ්‍ය හොයන්න හරි අමාරුයි. අධාර්මික රාජ්‍යයකට එන්නේ නෑ මම. ධාර්මික රාජ්‍යයක් තිබුණා නම් එන්න තිබුණා. නමුත් මේ රාජ්‍ය කොහොමද ධාර්මික නෑ එතකොට. ඊළඟට සඳහන් කළා අධාර්මික නෑදෑයෝ ඉන්නවා නම් සතර අපායටම එල්බුණ නෑදෑයෝ නම් ඉන්නේ. පංච දුෂ්චරිතයෙන් යුක්තයි නම් නෑදෑයෝ. මට ඒ නෑදෑයන්ගෙන් වැඩක් නෑ. සුනන්ද එහෙම රාජ්‍යයකට මම එන්නේ නෑ. සුනන්ද පංච දුෂ්චරිතයෙන් යුක්ත ඥාති පිරිසක් ඉන්න තැනට මම එන්නේ නෑ. සුනන්ද ධාර්මිකව හම්බ කරපු ධනයක් තියෙනවා නම් ඒක වටිනවා. නමුත් සුනන්ද අධාර්මිකව හම්බ කරපු ධනයක් නම් යම් රාජ්‍යයක තියෙන්නේ මම එතෙන්ට එන්නේ නෑ සුනන්ද. මට ඒක වැඩක් නෑ සුනන්ද. ආන් ඒ නිසා අර්ථ ගණනාවකින් රාජ්‍යයට කැඳවන එක බෝසතාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළා. නමුත් සුනන්ද නැවත නැවත සඳහන් කරනවා. රාජපුත්‍රය ඔබ එහි ගියොත් ඇතරුවෝද අසරුවෝද රිය බලයෝද පාබලයෝද මට බොහෝ පණ්ඩු දෙන්නේය. රජ්ජුරුවෝ විතරක් නෙමෙයි රාජපුරුෂයෝ විතරක් නෙමෙයි
අශ්වාරෝහකයොත් ඇත්තු ළඟ ඉන්න අයත් පාබල සේනාව රිය සේනාවත් මට බොහෝම ධනය දෙනවා. මං බොහොම ඉසුරුමත් කෙනෙක් බවට පත්වෙනවා. එතකොට මොහු ඉසුරුමත් වෙන්නේ ධාර්මිකව හම්බ කරපු ධනයකින්ද නෑ අධාර්මිකව හම්බ වෙච්ච ධනයන්ගේ. එතකොට අධාර්මික ධනයෙන් ඔහු ඉසුරුමත් වෙනවට බෝසතාණන් වහන්සේ කොහොමවත් කැමති නෑ. ඒකයි සඳහන් කළේ එහෙම ධනයක් වස්තුවක් මට වැඩක් නෑ කියලා. මම මව්පියන් විසින්ද රටවැසියන් විසින්ද ශාක්‍ය කුමාරයන් විසින්ද හැර දමපු කෙනෙක්. සුනන්ද මම මව්පියොත් අත්හැරලයින් රටවැසියොත් මාවත් හැරලා. ශාක්‍ය කුමාරයොත් මාවත් හැරලා. ආං ඒ නිසා මට නිවසක් නෑ. මම ඒ නිවසෙන් අත්හැරපු කෙනෙක්. ඔබ යංකීවට මට යන්ඩ නිවහනක් මට යන්ඩ නිවහනක් නෑ කියල සඳහන් කළා. ඒ කියන්නේ ඒ අධාර්මික තැනට බෝසතාණන් වහන්සේ ආය කොහොමත්ම යන්නේ නෑ. මොකද තාත්තා එදා මාසයක් ආසන්න වයස තියෙන වෙලාවේ පුතා උකුලි තියාගෙන හොරුන්ට දඩුවන් නියම කරපු වෙලාවෙ තමයි ඉස්සරලාම බීතිය ඇතිවෙන්න පටන්ගත්තේ. එහෙනම් තාත්තා තාම ධර්මික නෑ. නමුත් මේ ඔක්කොම වෑයම මොකක් කරන්නද? තමන්ගේ අම්ම තාත්තා විතරක් නෙමෙයි ඥාති පෙළපත විතරක් නෙමෙයි මුළු රට ප්‍රදේශයේම සංසාරයෙන් එතරව කරවන වීරයක් තමයි 16 අවුරුද්දක් තිස්සේ දරලා තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කළා මා විසින් අනුමත කරන ලද මගේ පියා විසින් බැහැර කරන ලද්දෙමි. මගේ තාත්තා මම ගෙදරින් අයින් කරලා තියෙන්නේ. සඳහන් කළා කාම සම්පත් විඳීමේ අභිප්‍රායක් මට නෑ. හුදකලාවේ අරණ්‍යවාසී පැවිදි වෙන එක මගේ ඒ කායන අරමුණයි. තාත්තා මං ගෙදරින් අයින් කරලා ඉන්නේ. මං කාම සම්පත් වලට කැමතිත් නෑ. ඒ හින්දා මගේ කැමැත්ත තියෙන්නෙම හුදකලාවේ ජීවත් වෙන්න. අරණ්‍යවාසී ජීවිතයක් ගත කරන්න. මහබෝසතාණන් වහන්සේ තමා තුළ වූ ගුණයන් සිහියට නැගෙන විට මහත් වූ ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වුණා. කාම සම්පත්වලට නැබුරුවක් නැතුව රාජ්‍ය ලෝභී බවක් නැතුව ගෙදර තියෙන ධන සම්පත් පිළිබඳව කිසිම ලෝභ සහගත හැඟීමක් නැතුව වනයට යන්න ලැහැත්ති වෙන්න මගේ හිත නැමිලා තියෙන එක පිළිබඳව තේමී කුමාරයාට තියෙන්නේ පුදුම සතුටක්. අන් අය ධනයෙන් අන්ධ වෙනකොට අන් අය බල තණ්හාවෙන් බලකාමයෙන් අන්ධ වෙනකොට ඒ නිසා පොර කනකොට ඇන ගන්නකොට යුද්ධ කරනකොට තේමී කුමාරයාට ඒ ගැන කිසිම හැඟීමක් නැති එක ගැන තේමී කුමාරයා විසින්ම සතුටුයි. ඉන්සා සඳහන් කළා සුනන්ද අනවශ්‍ය ඉක්මන් වීම නැති තැනැත්තාගේ අදහස සමෘද්ධමත් වෙයි. සුනන්ද කොයි දේටත් අනවශ්‍ය විදිහට ඉක්මන් වෙන්න එපා. අනවශ්‍ය ඉක්මන් වීමක් යමෙකුගේ නැත්තම් ඔහුගේ බලාපොරොත්තු ඔක්කොම සමෘද්ධයි. ඒ ගමන හිමින් යන්න. ඒක බොහොම ඉක්මනට යන්න ගියහම අනවශ්‍ය විදිහට වැඩක් ගැන ඉක්මන් වෙන්න ගියහම එතනදි හරියට කරදර වෙනවා. එතනදි හරියට පාඩු වෙනවා. එතනදි හරියට අපහසුතාවයට පත් වෙනවා. සුනන්ද කවදාවත් ඒ අනවශ්‍ය ඉක්මන ඇති පුද්ගලයාගේ දියුණුවක් දකින්න හම්බ වෙන්නේ. සාර්ථකත්වයක් දකින්න හම්බෙන්නේ. බලාපොරොත්තු සමෘද්ධමත් වීමක් දකින්න හම්බෙන්නේ. බියක් නැති මම බ්‍රහ්මචර්යාව මුදුන් පැමිණියා. ගිහි ගෙයින් නික්මුණා. බය නැති මගේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණයි. බය නැති කියලා කියන්නේ 16 අවුරුද්දක් තිස්සේ විඳපු දුක් කන්දරාවත් සිහිපත් කරන්න ඕනේ. සර්පයෝ ගෙනල්ලා දැම්ම බයක් දැක්ුවේ නැහැ. කඩුව අමෝරගෙන ආවා බයක් දැක්ුවේ නැහැ. ඇඳ යටට ගින්දර දාලා ඇඳ උඩ තිබ්බා බයක් දැක්ුවේ නැහැ. වටතිර ඇදලා වහලා
එක පාරම බෙර ගැහුවා. ගැස්සෙනවද බය වෙනවද බලන්න. එහෙම දෙයක් තිබුණේ නෑ. හක්ගෙඩි පිම්බා. නමුත් බයවීමක් තිබුණේ නෑ. සුනන්ද කිසිම බයක් තිබුණේ නැති මම හරි කැමති ඒ ගිහි ගියත් හැරලයන්ට. එතනින් නික්මෙන්ට මට හරි කැමැත්තක් තියෙනවා. ඊළඟට සඳහන් කළා අනවශ්‍ය ඉක්මංවීමක් නැති තැනැත්තාගේ හිතේ අදහස් මුදුන් පැමිණෙයි. කිසිදු බියක් නැති මම අදහස් මුදුන් පැමිණියේ සපිරිනු බ්‍රහ්මචරියාව ඇත්තේ සසරින් මිදෙන මගට පාර හදාගන්නවා කියලා. පින්නතන මේ විදිහට තේමිය කුමාරයාගේ වචන හරි ලස්සනයි, හරි ගැඹුරුයි, අර්ථාන්විතයි, ප්‍රියමනාපයි. අංගේ මිහිරි වචන කිය සුනන්දට කරුණු කාරණා දැක්වා. දක්වලා සඳහන් කළා මව්පියන් ළඟට ගිහිල්ලා කතා නොකළේ දැයි රේදුරාගෙන් ඇහුවහම. මව්පියෝ රේදුරාගෙන් ඇහුවා. තේමිය කුමාරයා කතා කරනවා තේමිය කුමාරයා රෝගියෙක් නෙමෙයි කියලා කියහම ඒ පිළිබඳව තොරතුරු ඇහුවා. නමුත් පින්නතුනි සඳහන් කළා මම කලවා නැති බැවින් කොරෙකු නොවීමි. දිව නැති බැවින් ගොළුවෙකු නොවීමි. කං නැති බැවින් බිහිරෙකු නොවීමි. ඒ නිසා මා කොරෙකු බිහිරෙකු ගොළුවෙකු කරලා කවදාවත් සලකන්න එපා කියලා මව්පියන්ට කියන්ට. මං කොරෙක් නෙමේ, මං ගොළුවෙක් නෙමේ, මං බීරෙක් නෙමේ කියලා ඒගොල්ලන්ට කියන්ට. පෙර රාජ්‍ය විචාල ආත්ම භවයක් ගැන සිහි කරමින් ඒ ආත්මයෙහි රජකොට වින්ද දරුණු දුක් නිසා මම නැවත රාජ්‍යයට බයයි. පෙර රාජ්‍ය කරලා මං හුඟක් දුක් වින්දා. අපි ඒ කාරණාව සිහිපත් කළා. බරණැස් රජු වෙලා අවුරුදු 20ක් රජකම් කරලා විපාක හැටියට අවුරුදු 84000ක් ඔසුපත් නිරේක දුක් විඳ කියලා. මම ආයෙනම් එවත් දුකක් වැළඳගන්න තවත් කැමති නැති බවම මව්පියන්ට සඳහන් කරන්න. අන්න ඒක නිසාමයි ගොළුවෙක් නොවී ගොළුවෙක් වගේ හිටියේ, බිහිරෙක් නොවී බිහිරෙක් වගේ හිටියේ, කොරෙක් නොවී කොරෙක් වගේ හිටියේ. ඒක හින්දයි කියලා සඳහන් කරන්න. මම ඒ ආත්මයේ රජකම් කළේ 20 වසරකි. එහෙත් 84000ක් අවුරුදු අපායේ පැසුනිමි කියලා සඳහන් කළා. එදා රජකමට ඇති බිය නිසාම මම රාජාභිෂේකය ලබන්නට අකමැති නිසාම මම මේ විදිහට හැසිරුණු බව මව්පියන්ට කියන්න. පින්නතුනි මේ කතාව පුරාම තියෙනවා මහ බෝසතාණන් වහන්සේගේ නෙක්ඛම්මේ. අත්හැරීම නික්මීම උන්වහන්සේට අත්හරින්න බැරි දෙයක් නැහැ කියන කාරණාව මේ කතාවිනුත් මනාව පිළිබිඹු කරනවා. මේ තරම් මහ ගුණ පුරලා ඉන්න, මේ තරම් සීලයෙන් ගුණයෙන් පොහොසත් වෙච්ච මහ බෝසතාණන් වහන්සේ නිරයට දක්වපු බයත් මෙතන පැහැදිලි කරනවා. උන්වහන්සේ නිරයට ඒ තරම් බයයි. නමුත් උන්වහන්සේත් එක්ක සංසන්දනය කරලා බලහම අපිට නිරේ ගැන අල්ප මාත්‍ර බයක් නෑ. මහ බෝසතාණන් වහන්සේට මෙහෙම බිය දැනෙන්නේ ඇයි? අවුරුදු 84000ක් නිරේ විඳපු දුක උන්වහන්සේට සිහිපත් කරන්න පුළුවන් හින්දා. අද මේ ජීවිතයේ මෙතෙන්ට ආවෙත් නිරයෙන් ගොඩ වෙලා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ ගැන කිසි අවබෝධයක්, කිසි මතකයක් නැති නිසා නිරය පිළිබඳව අල්ප මාත්‍ර බයක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ නමුත් නිරය පිළිබඳව, නිරා දුක පිළිබඳව, තිරිසන් ලෝකෙ පිළිබඳව, പ്രേත අසුර නිකායන් පිළිබඳව අපිට මනාව කරුණු දක්වලා තියෙනවා. බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයයි. එහෙමනම් මේ සතර අපායවල කියන්නේ ස්වභාව ධර්මයමයි. වැරදි කරන සත්වයාට දඬුවම් පමුණුවන්න ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු හිරගෙවල් 136ක් තියෙන බව
බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. මනුලොවදි වැරදි කරන අයට දඬුවම් කරන්නයි ඒ හිරගෙවල් තියෙන්නේ. මරණයෙන් පස්සේ ඒකාන්තයෙන් ඒ තැන්වල සිරගත වෙන්න ඉන්න අය ලෝකයේ විශාල ප්‍රමාණයක්. ඒ හිර මැදිරියෙන් නිදහස් වෙනවා නම් ඉතා අතලොස්සක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ අතලොස්සක් නිරේට යන්ඩ වැඩි ප්‍රමාණයක් බේරන්ඩ තමයි ධර්ම දේශනා කළේ. ඒ වුණාට ශ්‍රද්ධාව නැති නිසා, හරියටම බුදුරජාණන් වහන්සේ අඳුරන් නැති නිසා, බුදුන් සරණ අපට නැති නිසා බුද්ධ වචනය පිළිගණ්ඩ තරන් අපිට ඒ තරම් ලොකු හැඟීමක් නෑ. අපි තාම කාර්ය බහුලයි. පින්කං කරන්න වෙලාවක් නෑ. සඳහන් කළේ බණක් අහන්ඩ යංකීවොත්, දනක් දෙන්ඩ යංකීවොත්, සිල් ගණ්ඩ යංකීවොත් හුඟක් දෙනා කීවේ බලමු කියලා. දවසේ වැඩටික ඉවර කරලා ඉඩක් තිබුණොත් එන්ඩ බලන්නම් කියලා. වෙලාවක් තිබුණොත් එන්නම් කියල තමයි හුඟක් අය කියන්න. එතකොට වෙලාවක් නැත්තෙ මොකක් නිසාද? මේ පංච කාමය වෙනුවෙන් යෙදෙන්ඩ ගිහිල්ල වෙලා අහිමි වෙලයි තියෙන්නේ. සංසාරය පළවෙනි ජීවිතය මේක නෙමෙයි. මේ ආත්මය විතරක් නෙවෙයි පංචකාමය වෙනුවෙන් යෙදුනේ. පෙරත් යෙදුනා. පෙරත් මෙහෙමමයි. එදත් පරක් වුණා. එදත් ප්‍රමාද වෙච්ච නිසාමයි කෝටි ගණන් බුදුරජාණන් වහන්සේලා පහු කරලත් අපි තාම මේ සංසාරී මේ විදිහට සැරිසරන්නේ. ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා. ආර්යයන්ගේ බසට කීකරු නොවිච්ච නිසා. අපි තාම සංසාරය අතරමං වෙලා. නමුත් ලැබිලා තියෙනවා අවස්ථාවක්. ආයෙත් සැරයක් ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන්න. එහෙමනම් නැවතනම් අකීකරු නෑ ස්වාමීනි කියලා කියන්න තරම් වත් ශක්තියක් තාම නැහැ. තාමත් අකීකරුයි. තාමත් තේරෙන්නේ නැහැ වගේ. කවදා හරි දවසක අසරණ වෙච්ච දවසට, මරණ මංචකයේ ඇද වැටුණ දවසට මේ දේවල් සිහිපත් වෙවි හිතට වද දෙන්න පටන් ගත්තොත් නිරේටම යනවා මිසක් සුගතියක් ගැන මානයක්වත් හිතන්න බැරුව යනවා. ආන් ඒ නිසා මේ තේමීය ජාතකයේ ආශ්‍රය කරගෙන මහබෝසතාණන් වහන්සේගේ චරිතය පිළිබඳව ආදර්ශයක් අරගෙන මේ තරම්ම නිරය බයයිද, මේ තරම්ම නිරේ දුකයිද මේ කතා කරන්නේත් ඔසුපත් නිරයක් ගැන. මහ නිරයක් ගැන එහෙම නෙමෙයි කතා කරන්නේ. අවුරුදු 84000ක් හිටියේ ඔසුපත් නිරේක. මහ නිරේ මීට වඩා 100,000 ගුණයකින් බලවත් වෙනවා. ආන් ඒ නිසා අපාය බය පච්ච වෙක්කනතා. හැම වෙලාවෙම නිරය බය සිහිපත් කරලා නිරයෙන් මිදෙන්න කටයුතු කරන්න කියන එක බුද්ධානුශාසනාවයි. ඊළඟට සඳහන් කළා දවසක් මගේ පිය රජතුමා මා උකුලෙහි හොවාගෙන ආර්ථයෙන් අනුශාසනා කරන්නේ එක්කෙකු මරව් කියලා කීවා. අතීත කතාව සුනන්දට මතක් කරනවා. සුනන්ද මම ගොළුවෙක් කොරෙක් බිහිරෙක් හැටියට හිටියේ මෙන්න මේක හින්දා. මොකද්ද? දවසක් මගේ තාත්තා මා උකුලේ තියාගෙන ඉන්න වෙලාවේ රාජ්‍ය සේවකයන්ට අනුශාසනාවක් කළා මෙහෙම. ඔවුන් විසින් අරගෙන ආව හොරු 4 දෙනෙක්. මගේ තාත්තට ඉදිරිපත් කළා. තාත්තා කීවා එකෙක් මරන්න කියලා. අනික් එක දඟගෙට දාන්න කියලා කිව්වා. අනිත් එකාගේ ශරීරයේ පළලා ලුණු ඇඹුල් දාන්න කිව්වා. තව එකෙක් උල තියන්න කියලා කිව්වා. සුනන්ද මම ඒක හොඳට අහගෙන හිටියේ. මගේ තාත්තා නිරයට යන්න කරුම රැස් කරනව නේද කියලා මට හිතුණා. එදා ප්‍රිය රජුරුවන්ගේ මේ ක්‍රූර භාවය නිසා මම බියෙන් වෙවුලුවා සුනන්ද. මොකද නිරය ගැන මම දන්න තරම් තාත්තා දන්නේ නැති නිසා. නමුත් මේ නියම කරපු දඬුවම් ටිකෙන් ඔහුට ඒකාන්තයෙන් නිරය හිමි බව මම දන්න නිසා මම වෙවුලුවා මගේ තාත්තා නිරයට එයි කියලා.
සඳහන් කළා නමුත් මට ආයනං නිරයට යන්න බැරි නිසා. මේ රාජ්‍ය භාරගත්තොත් නිරයටම පාර හැදෙන නිසා මම මෙන්න මේ විදිහට දීර්ඝ රඟපෑමක් 16 අවුරුද්දක් පුරාවට කළා. මේ ලෝකෙ කෙනෙකුට නම් කරන්න නැතිය හිතන්නවත් බැරි වැඩක්. නමා ගත්තනම් යම් දවසක මේ කකුල 16 අවුරුද්දක් යනකම් මොනම හේතුවකටවත් දිගෑරියේ නැහැ. නමාගත්තු අත 16 අවුරුද්දක් යනකම් කිසිම කාරණාවක් නිසා දිගෑරියේ නැහැ. අවුරුදු 13ක් 14ක් විතර වෙනකොට අවුරුද්දක්ම තේමිය කුමාරයා මල මුත්‍රා ගොඩියේ. ඒ කාලේ මොන තරම් දුර්ගන්ධයක් විඳින්නද? මැස්සන්ගෙන් ඉහඬයන්ගෙන් පණුවන්ගෙන් කොයිතරම් පීඩාවට පත් වෙන්නද? අනික පින්නතුනේ මාසයක් එක තැන තිබ්බොත් ඒ තියාපු ඉරියව්වෙම තමයි. ඒ නිසා කොන්ද තුනටිය මොන තරම් තැම්බෙන්න ඇද්ද? තුවාල වෙන්න ඇද්ද? ඇඟේ සතෙක් වහලා කහන තැනක් වුණාට කහ ගන්නවත් අතහෙලෙව්වේ නැහැ. පණුව ඇඟ දිග බඩ ගන්නකොට පිහලා දාන්නවත් පණුව බඩගාගෙන ඇවිල්ලා කටට තොල්පෙති වලට එනකොට අයින් කරන්නවත් උත්සාහ කළේ නැහැ. මේ සා දුක් විඳේ ඇයි? නිරයට තියෙන බය නිසාම තමයි. විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන්ද ධර්මයෙහි දැකීම නම් වූ සෝවාන් මාර්ගයට නොපැමිණීමෙන්ද ජීවිතයක් ලබාගත් කවරෙක් නම් පුද්ගලයෙක් කවර නම් කාරණාවකින් පස්පවුන කරන්නේද? සුනන්දගෙන් අහනවා විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන් ධර්මය දැකීම නම් වූ සෝවාන් මාර්ගයට නොපැමිණීමෙන් කවුරුනම් නිරයට යන්න පව් රැස් කරන්නේ නැද්ද? එහෙමනම් මෙතෙන්ට නාව හැම කෙනෙක්ම නිරයට යන්න පව්ම රැස් කරනවා. මේ ජීවිතයේ ඊට දුක් සහිතයි. සුනන්ද මේක පවතින්නේ ඊටම ස්වල්ප කාලයයි. ජීවිතේ පවතින්නේත් කෙටි කාලයයි. ඒ කෙටි කාලයේත් කිසි සැපක් නැහැ. ඒ ජීවිතේ දුකක්ම තමයි. ඒ බඳු ජීවිතයක් ලැබුණා වූ කවරනම් පුද්ගලයෙක් කවර කාරණාවකින් හෝ පස්පව් කරන්නේද? නොකරන්නේමයි. ඒ බෝසතාණන් වහන්සේගේ අනුශාසනාව. ජීවිතේ කෙටි ඊටාම දුක් සහිතයි. දුක් සහිත කෙටි ජීවිතයක් ලැබිලා තියෙන මොන මිනිස්යාද සුනන්ද පව් කරන්නේ කියලා අහනවා. එතකොට මෙතන කතා කරන ප්‍රඥාවයි අපි ඉන්න තැනයි අතර තියෙන පුදුම වෙනසක්. මරණය ඊටාම ඉක්මන්. ජීවිතේ කෙටි කියලා කියන්නේ ඒකයි. අවුරුදු 70ක් ජීවත් වෙනවා නම් දවස් කීයද තියෙන්නේ කියලා කල්පනා කරාම දවස් වලින් හදලා බලහම හුඟක් පොඩි කාලයයි. අවුරුදු 70ක් කියලා කියහම දැනෙන්නේ හුඟක් ලොකුවට. දවස් වලින් 50000ක්වත් නැහැ. අවුරුදු 70ක් ඇතුළේ. නමුත් දවසක් ගෙවිලා දවසක් උදා වෙනවා. මට ජීවත් වෙන්න තියෙන අවස්ථාවයි ගිලිහුණේ. අද දවසත් ගෙවෙමින් පවතිනවා. මට ජීවත් වෙන්න තියෙන දවස් වලින් තව දවසක් මේ ඉවර වෙවි යනවා. හෙට අය දවසක් උදා වෙනවා. හැබැයි උදා වුණ තැන ඉඳලා ඒ දවස ඉවර වෙන තැනට යනවා. අපිට තේරෙන්නේ එළි වුණා රැ වුණා කියලා විතරයි. දවස පටන් ගත්තා දවස ඉවර වුණා. නමුත් මිනිස්සු හුඟක් කල්පනා කෙරුවා අඩුයි මට ජීවත් වෙන්න තියෙන තව දවසකුත් ඉවරයි කියලා. හෙට උදේ වෙච්චාම මතක් වෙන්නේ ජීවත් වෙන්න තියෙන කාලෙන් තව දවසක් ලැබුවා. ගත වෙන තප්පරයක් ගානේ ඒ දවස ඉවර වෙනවා. දවස් ටික අවුරුදු ගණන් ගෙවිලා ගියා. නමුත් කල යුතු දේ තාම මං අතින් හරියට කෙරිලා නැහැ. ආවේ මොකටද? කරන්නේ මොනවද? අපි ආවේ බොහෝ කුසල් රැස් කරගෙන නැවත වතාවක් සුගතියට යන්න. මෙහෙ ආවට පස්සේ
සුගතියට හිටපු මානයක්වත් දන්නේ. ඒ හින්දා සුගතිය මේකමයි කියලා කල්පනා කරනවා. සැප විඳින්න කියලා කරන්න පුළුවන් වංචා දූෂණ භීෂණ ජඩකම් හැම එකක්ම කරලා මැරිලා ගිහිල්ලා සංසාරේ දීර්ඝ කරන සසර වවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලොව වඩන්නෙක් සසර වඩන්නෙක් බවට පත් වෙනවා. බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා අනවශ්‍ය ඉක්මන් බව නැත්තාගේ අදහස් සඵල වෙනවා. සුනන්ද ඉවසීමෙන් වැඩ කරන පුද්ගලයාගේ කාරණාව හැම වෙලාවෙම අදහස මුදුන්පත් වෙනවා. මුදුන් පැමිණි අදහස් ඇති මම ගිහි ගෙයින් නික්ම ගියේ වී නමුත් කවර ආකාරයක හෝ බියක් මට නැහැ. එහෙනම් මම ඉවසපු හින්දා අදහස මුදුන්පත් වුණා. අන්තිම දවසේ අරගෙන යනකොට අම්මා කෑ ගහලා අඬනකොට බෝසතාණන් වහන්සේ දන්නවා දැන් ලය පැලී කියලා. ඒ නිසා කතා කරන්නම හිතුන වචනයක්. නමුත් ආයෙ කල්පනා කරනවා අන්තිම වෙලාවේ මට ඉවසන්න බැරි වුණොත් 16 අවුරුද්දක් ඉවසපුගේ තේරුමක් නැහැ. ඒ හින්දා ඇගේ ලය පැලෙන එක තව එකක්. මම අපායට යන එක තව එකක්. අන් ඒ නිසා අන්තිම දවසෙත් සුනන්ද උස්සගෙන යනකොට වගක්වත් කතා කළේ නැත්තේ. ඉරියව්වක් වෙනස් කරලා පෙන්වුවේ නැත්තේ. තමන්ගේ සංසාරයේ සුවපත් කරගන්න ඕන නිසාමයි. ගිහිගෙයින් නික්ම ගියේ වී නමුත් මට කවර ආකාරයක හෝ බයක් නැහැ. සුනන්ද අද මම ගෙදරින් ආව උදි. දැන් මේ වනාන්තරේ නතර වෙන්න වුණා කියලා රාජකුමාරයෙක් කියලා සුකුමාල බව නිසා මට කිසි බයක් නෑ මේ කැලෑව ඇතුලේ. එහෙම සඳහන් කරලා නැවතත් බෝසතාණන් වහන්සේ උදාන වාක්‍යයක් සඳහන් කරනවා. ආන්ගේ උදාන වාක්‍යයෙන් රතාචාර්ය දැනගන්නවා කීයටවත් ගෙදර ගෙනියන්න හම්බෙන්නේ නැහැ කියලා. කීයටවත් මොහු ගෙදර එන්නෙම නැහැ කියලා. ආන්ගේ නිසා සුනන්ද රියදුරා මේ කුමරා මෙපමණ වූ රජසැපතක් කුණපයක් මෙන් අත්හැරලා දාලා තමාගේ අදිෂ්ඨානයේ නොබිද පැවිදි වන්නටම කැලේටම යනවා. මේ කුමාරයා තමන්ගේ අදහස මුදුන්පත් කරගන්න රජසැප අත්හැරලා දාලා තියෙන්නේ කුණු ගොඩක් වගේ. බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න කැලේටම යනවා. මේ දුක් ජීවිතයෙන් මට වැඩක් නැහැ. මමත් මොහු සමගම පැවිදි වෙනවා කියලා සුනන්ද කල්පනා කළා. මේ තරම් කුමාරයෙකුට මේ තරම් සැප අත්හරින්න පුළුවන් නම් කුලියට වැඩ කරන මට මේ කුලී වැඩේ අත්හරින්න බැරි ඇයි? මමත් මහාන වෙනවා මොහොත් එක්කම. යෝජනා කළා. මාත් එන්නම් මහාන වෙන්න. බෝසතාණන් වහන්සේගේ අභිමතාර්ථයේ මුදුන්පත් වෙන්නේ නැහැ සුනන්ද එක්ක ගියොත්. මේ සා දුක් විඳලා තනියම නිවන් දකින්නද මේ හදන්නේ? ඒ කායන බලාපොරොත්තුව අපායට යන්න පාර හදාගෙන ඉන්න තාත්තා අපායෙන් මුදවන එක පරම බලාපොරොත්තුවක්. ඒක වෙන්නේ නෑ සුනන්ද මහාන කළොත්. නමුත් සුනන්ද එන්න එපා. මං තනියමයි මහාන වෙන්නේ කීවට සුනන්ද අහන්නේ නෑ. ඒ හින්දා සුනන්දට සංවේග උපදවන්න ඕනේ. ආන්ගේ හින්දා සඳහන් කළා මම ගිහි ගෙදරින් එළියට බැහැලාවේ කිසි කෙනෙකුට ණය නැතුව. ඒ හින්දා මට යන්න උවමනාවක් නෑ. හැබැයි සුනන්ද මම ණය නෑ. ඒ වුණාට උඹ ණයයි. උඹ මේ අරගෙන ඇවිල්ලා තියෙන රතය මේ රටේ මහරජුරුවන්ගේ. ඒක උඹ රජුරුවන්ට බාර දෙන්න ඕනේ. මගෙන් ගලවාගත්ත ආභරණ ටික ඒ රජුරුවන්ගේ. සුනන්ද ඒ ආභරණ දැන් තියෙන්නේ ඔබේ බාරි. සුනන්ද එව්ව ගෙනහිල්ලා උඹ රජුරුවන්ට දෙන්න ඕනේ. ණයකාරයෝ මහාන කරන සිරිතක් අතීතයේ ඉඳලා නෑ. මහාන වෙන්න ඕන නම් මෙව දීලා එන්න. සුනන්ද ගෙදර යවන්න හොඳම මග. ඊට පස්සේ තමයි ඒ ටිකත් අරගෙන සුනන්ද මහරජුරුව දකින්න යන්න ගියේ. පින්නතුනි මහා බෝසතාණන් වහන්සේ තාත්තා මහාන කළා විතරක් නෙමෙයි මුළු රාජ්‍යම මහාන කළා.
මුළු රාජ්‍යම මහන කලා විතරක් නෙමෙයි තවත් රාජ්‍ය ගණනාවක් වෙනම මහන කළා. යොදුන් ගානක් දිග මහ පන්සල. ඒ පිළිබඳව තවත් අපූරු ධර්මකාරණා රාශියක් මුග පක්ක ජාතික කතාවේ ඉස්සරහට තියෙනවා. එදා හිටපු අන්තිමටම මහන වෙන්ඩ ගීපු අතර හිටපු එක් කෙනෙක් අපේ මලිය දේව මහරහතන් වහන්සේ. පිරිනිවම් පානකොට කියලයි පිරිනිවම් පාන්නේ මුග පක්ක සමාගමේදී රාබිබීඳල අන්තිමට බෝසතාණන් වහන්සේගේ පස්සෙන් ගියපු හින්දා අපිට රහත්තෙන්ට ලැබුණෙත් අන්තිමටමයි. මහරහතන් වහන්සේ කියනවා එදා බුදු පිරිස හිටපු අන්තිමයත් අද පිරිනිවම් පානවා ඒ බුදු පිරිස මෙතනින් ඉවරයි කියලා. ඒ කාරණා ටික තව දේශනාවකින් දෙකකින් සාකච්ඡා කරන්න කරුණු ඉතුරු වෙයි. අද ධර්ම දේශනාවට කාලයේ නිමා වෙලා නිසා අපි දැනට ධර්ම දේශනාව නිමා කර